අපි දකිනවා ඊයේ දවසේම අපි දැක්ක මේ ස්ථානයේ තිබ්බ ලොකු ක්‍රිස්තියානි වැඩසටහනක් අප්‍රිකන් අයගේ. ඉතින් මම දකිනවා ගොඩක් වෙලාවට මේ අප්‍රිකන් අය තුල ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේගේ මොනවද කියන්නේ සුදාත්මයන් වහන්සේ කියලා අපිට ගොඩක් වෙලාවට හිතන්න. මොකද ඒගොල්ලන්ගේ ක්‍රියා කිරීම වෙනස්. ඒගොල්ලෝ හරියට නිකන් පේන කියන ආත්මයකින් ඒගොල්ලෝ ක්‍රියා කරනවා. මම දකිනවා ගොඩක් වෙලාවට අපේ ලංකාවේ ඒ වගේම පිටරටවල වල ක්‍රියා කරන ගොඩාක් බලවත් ලෙස ක්‍රියා කරන දේවදාසියෝ තුල ඒගොල්ලන්ගේ පිටුපසින් ඉන්නවා අප්‍රිකන් මොනවද කියන්නේ ප්‍රොෆෙටවරු කියන අය ඉන්නවා ඒගොල්ලන්ගේ පිටුපසින්. ඉතින් මම දකිනවා ගොඩක් වෙලාවට ඔබට වැඩිපුර දේවදාසියක් මේ දවස්වල ඔබට කතා කරන්න ඇති. ඔබ මොනවද කියන්නේ අනාගත වාක්‍ය පස්සේ නැත්තම් මොනවද කියන්නේ තමන්ගේ ප්‍රොපොසිස් කියලා කියන්නේ අනාගත වාක්‍ය නේද? අනාගත වාක්‍ය පස්සේ ඒ වගේම තමයි අපි පේන කියන එක. ඒ වගේ ඉදිරිය ගැන ඔබ අහන්න ඔබ දේව ගැතිවරයෙක්ව අරන් ප්‍රයෝජනෙට ගන්නවා නම් ඒක වැරදි. මොකද අද ගොඩක් වෙලාවට අපි දකිනවා මේ සුභාරංචිය යන්නේ මේ පේන කියන ආත්මයත් එක්ක. මේ පේන කියන ආත්මේ සුදාත්මයන් වහන්සේ නෙමෙයි ක්‍රියා කරන්නේ. ඉතින් මම දකිනවා ගොඩක් ඒ ක්‍රියා කරන ගොඩක් දේවදාසියෝ අරගත්තම ඒගොල්ලන්ගේ පිටිපස්සේ අප්‍රිකන් අය ඉන්නවා. මේ අප්‍රිකන් ළඟ තියෙනවා ගොඩක් වෙලාවට මේ පේන කියන ආත්මී අපි දැක්ක මේ ස්ථානයේ කුරුස දෙකක් තියාගෙන කළුවට ලෝකු දිගට ඇඳගෙන දෙන්නේ ඉඳගෙන ඔළුවේ ඉඳලා බිමට එනකන් ඇඟේ අත ගන්නවා. ගෑනු ළමයි ආවා මේ පොටට ඇදලා ඉතින් ඒ ළමයිගෙත් මෙහෙම අත ගාගෙන ගියා. ඉතින් මේ අපි ඇස් දෙකෙන් දැක්ක දේවල්. මට ඉතින් හිතුණා වීඩියෝ කරලා දාන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ සමාජයක අපි ජීවත් වෙන්නේ. මේ හරිම භයානකයි මේ ඔබ ඉන්නවා නම් මේ අප්‍රිකන් දේවදාසියෝ වටේ ආත්මික පියවරු කියාගෙන ඉන්න මිනිස්සු වටේ ඔබ ඉන්නවා නම් ඔබ මුලාවේ ලක් වෙලා. මොකද ස්වාමින් වහන්සේගේ වචනේ පිට යන්නේ. පේන කියන ආත්ම. ඒ වගේම තමයි මැජික් කරන දේවල්. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ සුව කරපුවාම මම සුව කරා කියලා යන ස්ථාන. ඉතින් ඔබ ගොඩක් පරිස්සම් වෙන පිණිස ස්වාමින් වහන්සේ මට මේ කතා කරන්න කියපු පදයක් අරන් මම කතා කරනවා. ස්වාමින් වහන්සේ කියනවා මම කිව්වා සුභාරංචියට ඇරෙන්න වෙන දෙයක් කතා කරනවා නම් පවුල්තුමා කියනවා කියන ඉවර කරේ නුඹලා පිළිගත් සුභාරංචිය හැර වෙන සුභාරංචියක් යමක නුඹලාට දේශනා කරතොත් ඔහු සාපලද්දෙක් වෙයි. අප වරක් කී හැටියට මම දැන් නැවතත් කියමි. ඉතින් මා විසින් සතුටු කරන්ට හදන්නේ මිනිසෙක්ද නොහොත් දෙවියන් වහන්සේද නොහොත් මා මිනිසයන් ප්‍රසන්න කරන්නට සොයනවාද? ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා පැහැදිලිව අපි සතුටු කරන්න යන්නේ කාවද? මිනිස්සෙක්ද? අපි නැත්තම් සතුටු කරන්න යන්නේ දෙවියන් වහන්සේවද? නැත්තම් අපි මිනිස්සුව සතුටු කරගෙන යන මිනිස්සු වෙලා ඉනවද? අපි මිනිස්සු සතුටු කරන්න අපි දෙවියන් වහන්සේගේ වචනේ කතා කරනවා නම් අපි සුභාරංචිය ප්‍රකාශ කරනවා නම් ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා ඒක සාපලත් මිනිස්සෙක් කියලා කියනවා. අපි දකිනවා ගොඩක් වෙලාවට අද මිනිස්සු කැමති මොනවද කියන්නේ අද කෝට් එක වනද්දී මොනවද වැටෙනවට පුටුවේ තියලා පුටුවේ ඉඳ ගන්නවට වැටෙනවට මේ ගොඩක් මේ දේවල් කරන්නේ අප්‍රිකන් අය. ගොඩක් වෙලාවට කරන්නේ අප්‍රිකන් අය බොහෝ දුරට කරන්නේ. අපි දැක්ක එක්සරයක් දේවදාසෙක් එයා hina වෙද්දී ඒගොල්ලෝ hina වෙනවා. මේක ස්වාමින් වහන්සේ මේ දේවල් කරාද නැහැ. එහෙනම් මේක වැරදි. එහෙනම් වැරදි. ස්වාමීන් වහන්සේ කවදාකවත් ගිහිල්ලා උන්වහන්සේගේ සරුව වැළුවේ නැහැ කාටවත් ගිහිල්ලා වැටියක් කියලා. සපත්තුවෙන් ගැහැව්වේ නැහැ. මේව වැරදි දේවල්. ඉතින් ඔබ වැරදි ඉගැන්වීම් පස්සේ ගියොත් මොකක්ද අනවද වෙන්නේ? මට මේ දේ කියන්න ඕනේ සාපලත් මිනිසෙක් වෙන්න යනවා. අපි ගොඩාක් වෙලාවට අපි දකිනවා මගේ සභාවේ මේ හෝල් එක පිරෙන්න සෙනග හිටියා. අද ඇඟිලි ගානට තමයි සෙනග ඉන්නේ. නමුත් මම ඒගොල්ලෝ ගැන සතුටු වෙනවා. මොකද අනිත් අය ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ මේ වගේ දේව කැටිවරු හොයාගෙන ගිහිල්ලා අද මුලාවේ ගිහිල්ලා. මගෙන් අහනවා ගොඩක් වෙලාවට වෙන සභාවල් වල අය අනේ අපේ පාස්ටර් මෙහෙම කරා. ඇත්තට මම මේ කියන්නේ මම ළඟ තියෙනවා මැසේජ් මේ මිනිස්සුયો මැසේජ්. ඔබට බොරු කියලා කාටද කියනවා මට පුළුවන් පෞද්ගලිකව ඇවිල්ලා පෙන්නන්න. නමුත් මම ඔබට කාවුද නම් ගම් කියලා ඒවා දාන්න යන්නේ නැහැ. නමුත් මට පුළුවන් පෙන්නන්න. මගෙන් අහනවා අනේ පාස්ටර් අපි එන්නද වාගේ සභාවට. අපේ පාස්ටර් අපි එන්නද මට මෙහෙම මගේ පාස්ටර් බැන්නා මට
මාව අයින් කරා මට ගැහැව්වා එහෙම කියලා කියනවා. මම කියන්නේ කවදාකවත් එන්න එපා කියලා. මගේ දරුවොත් එක දන්නවා හැම කෙනෙක්ම දන්නවා. මම කියන්නේ එන්න එපා. අපේ සභාවට එන්න එපා. ඔයාලට පුළුවන් හැබැයි নমස්කාරයක් කරන්න ඇවිල්ලා යන්න. නමුත් අපි ඔබව පිළිගන්නේ නැහැ. ඇයි ඒ? දෙවියන් වහන්සේ ඔබව කැදවපු තැනක් තියෙනවා. පළවෙනි සුභාරච්චි ඔබට දුන්න තැන තියෙනවා. එතන ඔබ රැඳී සිටින්න. හalleluya. ස්වාමීන් වහන්සේ තුල යහපත් ඔයගොල්ලෝ. ස්වාමීන් වහන්සේ තුල. ඇයි ඒ? අපිට ඒගොල්ලෝ ආйти නැති සෙනග. අපිට ඉන්නේ ස්වාමීන් වහන්සේ තුල අපිට දුන්නා වූ සෙනග ඒ ස්වල්ප දෙනක් අපි ස්වල්ප දෙනක් එක්ක අපි ගමන යන්න ඕනේ. අපි අනුන්ගේ මිනිස්සු අරගෙන මොනවද කරන්න යන්නේ? අනුන්ගේ මිනිස්සු අරගෙන ඇයි තරවට්ටු කරද්දී අම්මා තාත්තා ගහද්දී ගෙවල් වලින් ගෙවල් වලට පැන යන දරුවෝ අපි කියන්නේ මුරාණ්ඩු දරුවෝ කියලා. උන් කවදාකවත් හැදෙන්න යන්නේ නැහැ. අම්මා තාත්තා ගහන්ති බනිද්දී එතනම වැඩිලා අනේ අම්මේ සමාවෙන්න අනේ තාත්තේ සමාවෙන්න මගේ වැරද්ද මේකයි මම හදාගන්නම් කියලා යන දරුවෝ තමයි කීකෝරු දරුවෝ. ඒ දරුවෝ තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්න යන්නේ. හalleluya. ඒ නිසා අද අපි දකිනවා ගොඩාක් අය මුලාවේ ගිහිල්ලා ලංකාවේ අය විතර නෙමෙයි අපේ සභාවෙ හිටපු 75%ක්ම මුලාවේ ගිහිල්ලා විනාශ වෙලා කියලා නමකට කියන්න පුළුවන්. ඇයි මේ වචනයට විරුද්ධව ගමන් කිරීම විනාශයක් සාපලක් සෙනග ඔව් කියනවා පංගකාරේ මේ පොළවේ ඔවුන් ආශිර්වාද ලබනවා කියලා. පොළවේ ආශිර්වාදය ගොඩක් වෙලාවට ලබන්නේ සාතන්ගෙන් මිනිස්සු. දෙවියන් වහන්සේ තුල අමංකව යන මිනිස්යාට ගොඩක් පීඩාවක් තියෙනවා. දුක තියෙනවා වේදනාවක් තියෙනවා. නමුත් ඒ මිනිස්යා සදාතන ජීවිතය ජය ගන්න යනවා. හalleluya. මොකද යක්ෂයා බලන්නේ මේ සදාතන ජීවිතයට යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් බාධකකේ. හalleluya. බාධක කරලා ඔබව ඒ ස්ථිරත්වයේ මොකද ගැලවෙන මිනිස්යා අන්තිම දක්වාම ස්ථිරව සිටින මිනිස්යා පමණයි ගැලවෙන්නේ. ඉතින් එහෙනම් මේ ගැලවෙන මිනිස්යාට ස්ථිර වෙන්න දෙන්නේ නැත්තේ කවුද? සාතන්. එහෙනම් ඔබ කවදාකවත් ගොඩාක් සුභෝභෝගී ජීවිත බලාපොරොත්තු වෙන්න එපා. සුභෝභෝගී සබාවල් බලාපොරොත්තු වෙන්න යන්න එපා. තේරෙනවද? ඒ දේවල් තුල දෙවියන් වහන්සේගේ සදාතන ජීවිතය නැහැ. හalleluya. ඒ නිසා ප්‍රවේශම් වෙන්න. ආමෙන්. බලන්න යනවා මම යේසුස් කෙරෙහි විශ්වාසය තබුවේ. ඔබ යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබපු කෙනෙක්ද? දැන් කුමක්ද? දැන් ඔබගේ ජීවිතය කුමක්ද? හalleluya. ඔබගේ ජීවිතය මොන වගේද? ඔබ යේසුස් කෙරෙහි විශ්වාසය තබපු කෙනෙක්ද? යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කී දෙනෙක් යේසුස් වහන්සේ කෙරෙහි මේ උදේ කාලේ විශ්වාසය තබලා තියෙනවද? හalleluya. දැන් ඔබගේ ජීවිතය මොන වගේද? දැන් ඔබගේ ජීවිතය මොන වගේද? මොන වගේ ජීවිතයක්ද ඔබ දැන් ගත කරන්නේ? මේ උදෑසන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල විශ්වාස තබපු ඔබ මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ කියලා මම අහන්න කැමතියි. හalleluya. මොන වගේ ජීවිතයක්ද? හalleluya. ඉතින් මම ඔබට ඒ ගැන කරුණු පහකින් මම ඔබට අද දවසේ මම කතා කරන්න යනවා. මම හිතනවා කතා කරන්න පුළුවන් මේ කියලා. මොකද ගොඩක් වෙලාවට මම කතා කරන්න ගියා මම වැල්වට අරන් කතා කරනවා වැඩි. ඒක නිසා මොකද වෙන්නේ? මොකද හැමදේම තියෙන්න එපා. තේරෙනවද? මම හොඳට සියබල දාලා එහෙම මස් ඉන්නේ නැත්තම් මම කන්නේ නැහැ. කුකුල් මස් උදර තියනවා නම් මම කන්නේ නැහැ. හොඳට කළුවට කර වෙලා එහෙම තියනවා නම් කනවා. අරක් මසුත් එහෙම තමයි. හොඳට උයන්න ඕන. එහෙනම් ඌරු මස් වලදී හොඳට ලුණු දාලා හොඳට උයලා ගන්නවා. නිකන් ඔය ආලේ පල්ලියට උයනවා නම් මම එහෙම කන්න මොන මිනිස්සෙක් නෙවෙයි. ඇයි ඒ? හොඳට තියෙන්න ඕනේ ලුණු අමුල් කියන දේ. කටට රහට තියෙන්න ඕනේ. දේවචනයක් දේව තමයි තියෙන්න ඕනේ. කටට රහට ලුණට ඇඹුලට තියෙන්න ඕනේ. නැත්තම් වැඩක් නැහැ. ඒක අජීර්ණ වෙන්න යනවා. ස්වාමීන් වහන්සේත් කියන්නේ ඒක තමයි. මං උඹව ඇතුළට දාගන්න යද්දි උඹ නිකන් ඇල්මැරිලා වගේ ඉන්නවනම් කිසිම රහක් නැතුව ඉන්නවනම් මම උඹව දාගන්න නැහැ පුතේ. ගාලා වේම වඩි දානවා. ගාලා දොට්ට දානවා. ඒක නෑ ස්වාමීන් අපි ආසයි කූල් වතුර වන්න. නේද? අපි ආසයි රස්නේ වතුර වන්න. අපි ආසද රත් වෙලා නිවිච්ච වතුර වන්න නෑ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ කැමතිත් නැහැ. නිකම් මේ ඈලි නෑලි කෑලි වලට. හalleluya. දෙවියන් වහන්සේ තුල ජීවිතව ඉන්න. අද ඔබ ජීවිතව ඉන්නවා වගේ හෙට දවසේ ජීවිතව ඉන්න. අනිත් දවසේ ජීවිතව ඉන්න. ස්වාමීන් වහන්සේගේ පැමිණීම දක්වාම ජීවිතව ඉන්න. හalleluya. ස්වාමීන් වහන්සේ ඔබට සදාතන ජීවිතය යනවා. ඔබ ජීවිතයේ වැදගත් තීරණයක් ගෙන තිබේ. සමහර විට ඔබ දැන් කුමක් කරමින් කියා විමසා සිටීද? හalleluya. ඔබ මොනවාද කරන්න කියලා මේ වෙලාවේ ඔබ විමසරන. මම දෙවියන් වහන්සේ සමග ජීවිත ගමන ආරම්භ කරන්නේ කෙසේද? ඔබට ප්‍රශ්නයක් ඇති මේ වෙලාවේ. ප්‍රශ්නයක් ඇති. ප්‍රශ්න නැති අය නෑ නේද? මම මේ ජීවිත ගමන දෙවියන් වහන්සේ තුල ආරම්භ කරන්නේ කෙසේද? යන්නේ කොහොමද?
යන්නේ කොහමද කියලා කියනවා. අපි අන්නෝනේ ගීතිකාවක් තියෙනවා වැටි වැටි මා යනවා මේ ජීවන ගමනේ සරණේ සොයා ආවා නාසරයේ යේසු හalleluya හalleluya වැටි වැටි මා යනවානේ අපි හැමදාම කැමති වැටි වැටි යන්න තමයි හalleluya නමුත් ස්වාමීන් වහන්සේ තුල යන මනුස්ස වැටි වැටි යන මනුෂ්‍යයා මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කවදාද ඇතුල් වෙන්න යනවා හalleluya වැටිලා විනාශ වෙන මනුෂ්‍යයා නෙමෙයි වැටිලා පැත්තකටලා විසිරලා යන මනුෂ්‍යයා නෙමෙයි කානුපල්ලේ ඉන්න එක කවදාකවත් ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට යන්නේ නැහැ මෙට්ටේ ඉන්න එක ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට යන්නේ නැහැ වැටි වැටි නැගිටින එක කවදාද දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙනවා කියලා මම මේ වෙලාවේ ඔබට අනාගත වාක්‍යයක් කියන්න යනවා හalleluya දෙවියන් වහන්සේ ආපත් ආමේන් ඒ නිසා වැටෙන ගානට බය වෙන්න එපා. ඒකද පීඩා වෙන ගානට බය වෙන්න එපා. පීඩාව එන්නේ දෙවියන් වහන්සේ ඔබට තව උසස් කරන්නයි. හalleluya. මොකද ස්වාමීන් වහන්සේගෙන් පරීක්ෂාව එන්නේ නැහැ කියලා කියනවා. පරීක්ෂකෙක් ඉන්නවා, යක්ෂයා කියන පරීක්ෂකෙක් ඉන්නවා. ඌ තමයි ඊළ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලගෙන ඔබව පරීක්ෂා කරන්නේ. හalleluya. ඇයි ඌට ඕනේ ඔබව පරීක්ෂා කරන්න. එතකොට මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ නුඹලා රන්මෙන් නික්මෙන්ට ඕනේ. රන්මෙන් නික්මෙන්න ඔබට පීඩා වෙද්දී තව ශක්තිමත් වෙන්න ඕනේ. හෝ යක්ෂයා දැන් අපි දකින්නේ යක්ෂයෙක් එනවද? හෝ මාවලවන්න ඔබට බෑ. ඌ දන්නවා ඌ පරාජිත වෙලා ඉන්නේ කියලා. ඌ දන්නවා ඌ විනාශ වෙලා ඉවරයි කියලා. නමුත් ඌ මොනවද කරන්න යන්නේ? දෙවියන් වහන්සේ තුල ශක්තිමත්ව ඉන්න මිනිස්සුන්ට පෙන්වන්න යනවා ඌ බල සම්පන්නයි කියලා. ස්වාමීන් වහන්සේගේ වචනේම කියලා කියනවා ඌ දුර්වලයි. ඌ විනාශ කරලා ඉවරයි. ඌගේ හිස පොඩි කරලා ඉවරයි උන්වහන්සේ. එහෙම කියද්දී ඌ මොකද කරන්නේ? දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ට උඹට බෑ මා වෙනවන්නේ කියලා මෙහෙම ඇස්තක ලොකු කරලා බලනවා. ටිකක් වෙලා හම් බලගෙන පොක් ගාලක පාට පයින්නවා. ඇයි? අර යාත්‍යා කරන එක බය වෙන්න. ඉතින් මම දැක්කා අපේ ලංකාවේ ඉඳි මම කිව්වේ දේශනා කරන්නදී වැරකට අරන් කියනවා වැඩි කියලා කමු නමුත් හැම කෙනෙක්ම කැමති හොඳ නේද? පොල් සම්බෝලයක් ගන්න. හalleluya. නේද? හොඳ පොල් සම්බෝලයක් ගන්න කැමති නේද? හොඳ මොනවාද? කලටි පොල් වලින් හදපු පොල් සම්බෝලයක් ගන්න කවුරුත් කැමති. මේ උදෑස් හොඳ පොල් සම්බෝලයක් අපි කමු මොනත් එක්කද? හොඳ කලටි පොල් සම්බෝලයක් කමු අපි මන්නොකත් එක්ක. හalleluya. දෙවියන් වහන්සේ ආපත් මොනවද ගන්න? පාස්ටර් කෙනෙක් හිටියා. ඉතින් පාස්ටර්ගේ වයසයි. තාමත් ඉන්නවා මං හිතන්නේ 80 ගණක් විතර ඇති. දැන් මොකද වෙන්නේ? දැන් මේ පාස්ටර් කියලා යාක්ෂා කරා. යක්ෂයා පාස්ටර් යාක්ෂා කරේ යක්ෂයා වටන්න යක්ෂයා මොකද කරේ? පාස්ටර් වැට්ටුවා. මේ ඇත්ත සිද්ධියක්. මේ වගේ තමයි ඌ පෙරදිලා ඉන්නේ. පරාජය වෙලා ඉන්නේ. ඌ එකපාරටම පොඩ්ඩක් සද්දයක් දාලා ඔබ මාව බය කරන්න බලනවා. හල්ලිය. ඒ වගේ තමයි ඔබට මට පීඩාවකම වැටෙන්න එපා. තේරෙනවද? පොඩි රෝගයක් ආවත් වැටෙන්න එපා. දැන් දොස්තරලා මේ ටිකේ මාව ලොකු එක ටෙස්ට් කරනවා. ටෙස්ට් කරන එක ඒගොල්ලෝ හිතනවා මෙතන ලෙඩක් ඇති කියලා බලන්න ඕනි කියනවා. මගේ බඩ චුට්ටක් වැඩිනේ කනවා වැඩි ඒකයි. තේරෙනවද? කනවා වැඩි ඉතින් නේද? වයිෆ් රසට උයනවා නම් මිනිහාගේ බඩ වැඩි. ඕක ඉතින් මොනා කරන්නද? ඒකට රසට උයන්නේ නැති වයිෆ් කෙනෙක් ගන්න ඕනේ. එහෙනම් මිනිහා මෙහෙම ඉති. නේද? ඉතින් ඒගොල්ලෝ කියනවා බඩ ටිකක් වැඩි වාගේ චෙක් කරනවා. ඉතින් බැලුවා ඉස්සලම ආමාශය බැලුවා හොඳට තියෙනවා. ඊට පස්සේ පීකුදු බැලුවා පෙන ඇල්ල බැලුවා හෘද වස්තු බැලුවා මේ ඔක්කොම හොඳට තියෙනවා. මොකක්ද තියෙනම් වාට තියෙන ලෙඩක් නැහැ. හalleluya. දෙවියන් වහන්සේ දැන් කියනවා මේ බඩේ ඇතුලේ පොඩි කෑල්ලක් වගේ දෙයක් තියෙනවා. ඒකත් බලන්න ඕනේ. මුට්ට මගේ බඩ වතුර බලන්න ඕනේ මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවද මගේ මේ මොනවාද ලේවල රිසල්ට් එක ගත්තම ඒකේ ඇල්කොහොල් තියෙනවලු. හරි පුදුම දෙයක්. මම බොන්නේම නැහැ කියලා. ඒගොල්ලන්ට හරි පුදුමයි. හැබැයි අපි අවදිස්සේ මත් වෙලා ඉන්න නිසා දන්නේ නැහැ. සුදාත්මයන් වහන්සේ අපිට ඔටෝ ඇල්කොහොල් තියෙනවා. අපිට වෙනම ගන්න ඕනේ නැහැ. ආමෙන්. තේරෙනවද? ඉතින් ඒගොල්ලන්ට හරි පුදුමයි. ඒගොල්ලෝ කියනවා මට එක සැරයක් කිව්වා මගේ දොස්තර වාහනේ එනවන්න එපා කියලා. වාහනේ එනවන්න එපා කියලා. එපා කියලා එයා ටෙස්ට් එකක් දුන්නා. ඒ ටෙස්ට් එක කරලා බලන්න කියලා. ඒ ටෙස්ට් එක කරාට පස්සේ ඒකේ ඇල්කොහොල් එහෙම පෙන්වන්නේ නැහැලු. ඒගොල්ලන්ට හරි පුදුමයි. මටත් පුදුමයි.
නමුත් දෙවියන් වහන්සේ තුල අපි මත් වෙච්ච මිනිස්සු. හalleluya. ඒකයි බය නැතුව ස්වාමීන් වහන්සේ ගැන අපිට කතා කරන්න උන්වහන්සේ අපිට බලය දීලා තියෙනවා. මම බලන්න යනවා පියවර 5ක් ගැන. ගැලවීම පිළිබඳ වඩා දැනුවත් වෙන්න ඕනේ අපි. හalleluya. ගැලවීම පිළිබඳව දැනුවත් වෙන්න ඕනේ. ඒ වගේ දෙවෙනි පියවර බයිබලයේ උගන්වන දේව සභාවක් තුල අපි ජීවත් වෙන්න ඕනේ. හalleluya. දෙවියන් වහන්සේ බයිබලයේ උගන්වන දේව සභාවක් තුල ජීවත් වෙන්න ඕනේ. ශිෂ්ට කතා කරලා තුගැන්වීම නැත්නම් තමයි කතා කරන්නේ. ඕන හැමදාම උගන්වනවා මේක කරපන් මේ විදිහට ඵලයන් මේ විදිහට කරපන් කියලා. හාස්කම කරන සභාවක් නෙමෙයි ඔබ තෝරගන්න ඕනේ. බයිබල් දෙවියන් වහන්සේගේ වචනය උගන්වන සභාවක් ඔබ තෝරගන්න. අද මිනිස්සු තෝරගන්නේ හාස්කම කරන තැන. අහෝ අපි යනවනේ දැන් අර බලවත් දේවදාසියෙක් ඉන්නවා. එයා හාස්කම් කරනවා. හාස්කම් කරනවා. ඔව්. හාස්කම් එතෙන්ට අපි යනවා. ඉතින් හාස්කම් ඕනේ නම් දේවදාසිය ළඟට යන්න ඕනේ නැහැ. කට්ටඩි ළඟට යන්න උන් ඊට වැඩිය හාස්කම් කරනවා. ඇයි ඒ? ස්වාමීන් වහන්සේ පොරෝඩාවේ හාස්කම් කර ඉන්න නෙමෙයි. ඔබට මට උගන්වලා සදාතන ජීවිතයට ගෙන යන්න. නමුත් උන්වහන්සේ බඩගිනි මනුස්සයට කන්න දුන්නා. පිපාසිත මනුස්සයට බොන්න දුන්නා. රෝගයෙන් ඉන්න මනුස්සයට සුවය දුන්නා. කොරවලා ඉන්න මනුස්සයව සුව කරා. නේද? ස්වාමීන් වහන්සේ මැජික් කර ගියේ නෑ. ස්වාමීන් වහන්සේ දේවමාලිගාව කඩලා දවස් තුනෙන් හදනකොට උන්වහන්සේ එහෙම මැජික් කරන්න කියන උන්වහන්සේ ආත්මික දේ ගැන කතා කරේ. නේද? ස්වාමී ඔබ වචනේ ගැන හොයන සභාවක ඔබ ඉන්න ඕනේ. ඒ වගේම තමයි සෑම දිනකම දෙවියන් වහන්සේ වෙනුවෙන් කාලයක් වෙන් කරන්න. මේවා කියන්නේ ඇද්දි මටත් ලැජ්ජ හිතෙනවා. මමත් මෙතන නෑ නේද කියලා මට පම කරන්න දැනෙනවා. අපි දෙවියන් වහන්සේව හොයන ස්වාමීන් වහන්සේ තුල යන මිනිස්සුන්ට පම කරාට මේ කතා කරන දේශනාවල් දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ තුල අපිත් නෑ පම කරලා ලැජ්ජ හිතෙනවා. ඔබටත් ලැජ්ජ හිතේ මටත් ලැජ්ජ හිතෙනවා නා. තේරෙනවද? අපි දෙවියන් වහන්සේ තුල ගොඩක් වෙලාවට නෑ. ඒ වගේ තමයි හතරවෙනි කාරණාව මම ඔබට කතා කරනවා. ඔබට ආත්මික වර්ධනය විය හැකි අය සමග සම්බන්ධ වෙන්න. හalleluya. ආත්මික වර්ධනයක් වෙන්න පුළුවන් මිනිස්සුත් එක්ක ඔබගේ සම්බන්ධතාවය ඇති කරගන්න කියලා කියන. ඒ වගේ තමයි ඔබ බෞද්ධිස්මය ලබාගෙන ඉන්න ඕනේ. හalleluya. හැමතිස්සෙම ඔබ බෞද්ධිස්මය ලබාගෙන ඉන්න ඕන. අපි යමු පළවෙනි කාරණාවට. මම ගන්නම් විනාඩි 10ක් පළවෙනි කාරණාවට. 1 යොහන් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 13 අපිට කියනවා. කියවල 1 යොහන් 5:13